नाम सिद्ध कर देने හැටියට ආරාධනා කරන්නට යෙදුණා. මේ වෙලාවේදී අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපේ දායකත්වයන් වෙනුවෙන් අනුකම්පාවෙන් කටිනේ ආනිසංසය මැනවින් පහදා දෙන ලෙසට කරුණිය හඳුන්වන්නේ. එවැගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරා කටයුතු කරනවා උපාලි ජයසිංහ මහත්මයා, එවැගේම නෝනා මහත්මිය, දුවදරුවන් ඇතුළු පවුලේ හැමදෙනාම මෙහි දායකත්වයෙන් දරා කටයුතු කරනවා. එවැගේම මේ උතුම් ධර්ම දේශනාව සඳහා අෂ්ටපරිස්කාර පූජාවන් පූජා කිරීමට බලාපොරොත්තු වෙ සිටිනවා. ජයතිලක මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම ඒව සිහිපත් කරමින් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. සිතුවිලි ධම්ම ශ්‍රවණ
වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ විහාරාධීශවර අති ගෞරවාස්පද මාගේ කල්යාණ මිත්‍ර පූජනීය සුබෝධි හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම විහාරස්ථ මහා සංඝරත්නයෙන් අවසරයි ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර චන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත ගුණගරුක කාරුණික පින්වතුනි අද මේ මාදුලාව විහාරස්ථානයේ උත්තරීතර පින්කමක් සිද්ධ කරලා ඒ පින්කමේ නිමාව දැකලා ඒ පින්කමේ වටිනාකම ගැන බණ ටිකක් අහන වෙලාව බොහෝම සතුටින් බොහොම ඕනෑකමින් බොහොම උනන්දුවෙන් තමයි අද මම මේ බණට වැඩම කරේ. දැනණියගල කියන දුෂ්කර ගමේ ඉඳන් තමයි අද මේ බුදු බණ ටික දේශනා කරන්න මේ මීගොඩ කියන ප්‍රදේශයට පියාති ගෞරවාර්හ අපවත් වී වදාළ මහා යතිවරයාණන් වහන්සේ නමක් වන ගෞරවනීය මාදුලාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ගම්පියසට අද දවසේ වැඩම කරන්නට යෙදුනේ. කොච්චර දුර වුණත් කොච්චර කරකස වුණත් කොච්චර බාධක තිබුණත් ඒ හැම බාධකයක්ම සාධකයක් කරගෙන මැඩගෙන බොහොම ඕනකමින් තමයි මම මේ ගමන වැඩියේ. හේතුව අපේ ගෞරවනීය සුබෝධි හාමුදුරුවෝ උන්වහන්සේගේ කල්යාණ මිත්‍රකම උන්වහන්සේගේ හිතවත්කම උන්වහන්සේගේ තියෙන නිහතමානීකම නිසාවෙන්මයි මම අද මේ බණට වැඩම කරන්න යෙදුනේ. ධර්ම දේශනාව ආරම්භ කරන්න තිබුණේ 7ට. නමුත් අපි ආරම්භ කරේ 7:35ට විතර. මම වැඩම කරේ 4:45ට විතර. වෙන තැන්වලට එච්චර කලින් වඩිනවා හරි අඩුයි. තියෙන විවේකය අඩු නිසා කාර්ය බහුලකම නිසා යම් යම් හේතුන් මත වෙලාවට කලින්ම බොහෝ වෙලා
සිද්ධි වඩිනවා අඩුයි. දේශනාව පටන් ගන්න වෙලාවටම වගේ තමයි වැඩම කරන්නේ. මේ දේශනාව කරලා එන්න. අද මම පැය ගානකට කලින් වැඩම කරේ උන්වහන්සේගේ මගේ තියෙන කල්යාණ මිත්‍රකම හින්දාමයි. ඒ නිසාමයි අද වැඩම කරේ. මෙහෙට වැඩම කරලා උන්වහන්සේගේ පන්සලට වැඩම කරලා පැන් ටිකක් පහසු වෙලා ගිලන්පස ටිකක් වළඳලා මෙච්චර වෙලා බොහොම විවේකීව ඉඳලා තමයි බණ ටික දේශනා කරන්න බණ මඬුවේ මේ ධර්මාසනයට වැඩි හරි සතුටින්. මොකද මටත් වැඩි බාල කෙනෙක් අද මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි සතුටුයි. ඒ වගේම ටිකක් දුකයි. මේ වගේ ලොකු පන්සලක මේ කොළඹ රටේ ලොකු පන්සලක මටත් වැඩි බාල ඒ කියන්නේ මල්ලි කෙනෙක් වගේ මගේ මහාන කමට මන්දි වගේ. එහෙම කෙනෙක් පන්සලේ ලොකු හාමුදුරුවෝ එන එක ගැන සතුටුයි. ඒක මට සතුටක්. හැබැයි චූටි දුකක් තියෙනවා. ඒ තමයි නිදහසේ ඉන්න ඕනි කාලේ, දුවල පැනන නටන කාලේ, එහෙම ඇවිදින කාලේ, විවේකීව ගත කරන කාලේ මේ වගේ තනතුරක් ලැබුවහම ඒ විවේකේ නැති වෙනවා. ඒ නිදහස් බව නැති වෙනවා. මට තියෙන නිදහස මට බාල ඒ පොඩි හාමුදුරුවන්ට දැන් නැහැ. වගකීම් වැඩි වෙලා නේද? වැඩ වැඩි වෙලා දැන් පොඩි හාමුදුරුවෝ නෙවෙයි, මං තාම පොඩි හාමුදුරුවෝ. හැබැයි එයා ලොකු හාමුදුරුවෝ. එතකොට ඔය ලොකු හාමුදුරුවෝ කියන නම ලැබෙන්න මම හරි බයයි. ඕක ලැබුණාම හරි කරදරයි. ඔක්කොම ටික එන්නේ ඔළුවට තමන්ගේ. පොඩි හාමුදුරුවෝ විදිහට ඉන්නකම් ගැටලුවක් නැහැ. එන ඔක්කොම ටික ලොකු හාමුදුරුවෝ බලා ගන්නවනේ. ඒ හින්දා ලොකු හාමුදුරුවෝ කියන පට්ටම වැදුණු දවසේ ඉඳන් ඔක්කොම බර ටික ඔළුවට වැටෙනවා. ඒක හරි අමාරු දෙයක්. ඒ නිසා පින්වතුනි, උන්වහන්සේ මේ වගේ විහාරස්ථානයක මේ කාරුණ්‍යයේදීම භාර දෝලක්ෂයට පත් වීම ගැන සතුටු වෙනවා වගේම මම අර කාරණාව සිහිපත් කළා. ඒ වගේම අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේ මේ පන්සලේ විහාරාධිපතිවරු වැඩහිඳ උන්වහන්සේගේ ගුණයන් සහන්ත මේ මෙහෙර විහාර ගොඩනගලා තනලා මේ වගේ ගෝලියෝ තනලා ඔයන්ට නිදහසේ බණ අහන්න පුළුවන් පරිසරය හදලා දීලා තමයි උන්වහන්සේ අපවත් වී වදාළේ. උන්වහන්සේට පින් දෙන්න අවස්ථාවක් කරගන්නවා. ඒ හැමදේම ගැන කියන ගමන් අද අදාළ මාතෘකාවට යොමු වෙන්න ගන්නවා කාලය. මොකද කාලය පොඩි වෙලාවක් ලැබිලා තියෙන්නේ. මේ වෙලාව පින්වතුනි මදි මේ කාරණා ටික කියලා දෙන්න. මේ වෙලාව ඉතාම අඩුයි අපිට මේ බණ ටික කියන්න. මොකද කටිනය කියන වචනේ තේරුම කියනවත් පැයක් මදි. ඒ නිසා මේ ආනිසංස ටික ගැන කියලා දෙන්න, අරිහත් ධජය ගැන කියලා දෙන්න, බුදු සිවුර ගැන කියලා දෙන්න, කටින සිවුර ගැන කියලා දෙන්න, කටින පින්කම ගැන කියලා දෙන්න, කටින සිවුරක් පූජා කරාම ඒක ලබන හාමුදුරුවන්ට ලැබෙන ආනිසංස වරප්‍රසාද මොනවද කියලා දෙන්න. ඒක පූජා කරන අයට ලැබෙන වරප්‍රසාද මොනවද කියලා දෙන්න. කාලය මදි. අපිට ලැබෙන කාලය පුළුවන් හැටියට කළමනාකරණය කරගෙන මේ කාරණා ටික
කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අද බණ කියන්න ආවේ ගමක ඉන්න හාමුදුරු කෙනෙක්. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් නෙමෙයි. කොළඹ ඉන්න හාමුදුරුවෝ ගමේ බණ කියන්නනේ වඩම්මන්නේ. අපේ ගම්වල මිනිස්සුන්ට අපි අගේ නෑ. අපි මෙහෙම බණ නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් අපි කියන බණ අපේ ගම්වල මිනිස්සුන්ට වටින්නේ නෑ. කොළඹ රටේ ඉඳන් හාමුදුරු කෙනෙක් වඩම්මලා කියන බණ ටිකට තමයි කැමති. ඒවා කොළඹ බණනේ. ඒවා ටිකක් උසස් ඒවලු. ඒවා ටිකක් ලොකු වාහනවල එනේවනේ. අපේ ඉතින් ත්‍රිවිලර් එකේ පුංචි වාහනවල යන්නේ. අපේ බණ එච්චර වටින්නේ නැතිලු. ඒ නිසා ඒ වාහන හරි අඩුයි. අපේ ඉන්න පළාත්වලට පිටිස්සර ගම් වලට වඩින්නේ කොළඹ ඉන්න අය. ඒ බණ තමයි වටින්නේ. එහෙම තියෙන කොළඹ රටක අර හත්ත පිටිස්සර ගමක පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක් ඇහිලා බණ කියනකොට ඒ කොළඹ රටේ මිනිස්සුන්ට ඒ බණ තේරෙයිද මන්දා? ඒවා වටීද දන්නේ නැහැ. ඒවා අච්චර ලොකු නෑනේ. ඒ හින්දා ඒ කොහොම වෙතත් දන්න බණ ටික දන්න විදිහට පානු ගෑවෙන තරම් උස ඇති මේ පුටුවේ වාඩි වෙලා කියන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. ශ්‍රේ සද්ධර්මයේ ගුණ අනන්තයි. මහා සංඝරුවනේ ගුණ අනන්තයි. අනන්ත ගුණයෙන් යුක්ත වන බුද්ධ ආදී රත්නත්‍රයට මාගේ අපගේ උතුම් වන්දනාව නමස්කාරය වේවා කියලා බණ ආරම්භ. පින්වතුනි අද බණ අහන්නයි සූදානම් වෙන්නේ. බණ අහනවා කියලා කියන්නේ සින්දු අහනවා වගේ වැඩක් නෙවෙයි. එක කයි කතන්දර අහනවා වගේ වැඩක් නෙවෙයි. බණ අහනවා කියලා කියන්නේ බොහොම ගෞරවයෙන්, බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ඕනකමින් සදහන් සිතින්ම කරන දෙයක්. ඒ නිසා මේ අහන බණ ටික බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත ධාරේත චරාත ධම්මේ. බුදු බණ හොඳින් අහන්න, ශ්‍රද්ධාවෙන් අහන්න, ගෞරවයෙන් අහන්න, ඕනකමින් අහන්න. ධාරේත ධම්මේ. එහෙම ගෞරවයෙන්, එහෙම ඕනකමින් අහපු බුදු බණ ටික ධාරණය කරගන්න, මතක තියාගන්න, හිතේ තියාගන්න, අමතක කරන්න එපා. චරාත ධම්මේ. අහපු බණ ටික, මතක තියාගත්ත බණ ටික හිතට අරගන්න. මතකෙට ගත්තට වැඩක් නෑ පින්වතුනි. හිතට ගත්තේ නැත්තම් හැමෝම ගන්නේ කොතෙන්ද? මතකෙට. ඒ වුණාට හිතට ගන්නෙ නෑ. බුදු බණ හිතට ගත්තා නම් එයා වැරදි පාරේ යන්නේ නෑ. ඒ නිසා හිතට ගන්න ඕනේ. චරාත අනුගත වෙන්න ධර්මයට, ධර්මයේ හැසිරෙන්න, අහපු බණ ටිකට අනුව කටයුතු කරන්නට හැම වෙලාවෙම වෙහෙසෙන්න ඕනේ. ඒ නිසා අහන බණ ටික හරි ගෞරවයෙන් අහන්න ඕනේ. පින්වතුනි මම දැන් අහනවා ප්‍රශ්නයක්. ඔයත් බණ කොච්චර විතර අහලා තියෙනවද? ඉක්මනට උත්තර දෙන්න. කියන්න බැරි තරම් අහලා තියෙනවා. බණ අහනවා කියලා කියන්නේ මේ වගේ බොහොම ගෞරවයෙන් වෙන වැඩ කරන්නේ නැතුව, වෙන වැඩ එහෙම ඇවිදින්න නැතුව දේශකයාණන් වහන්සේ දේශනා කරන දේ කෙරෙහිම හිත යොමු කරගෙන ශ්‍රවණය කරනවට කියන බණ අහනවා කියලා.
කොච්චර විතර බණ ඇහිලා තියනවද ඔය ඇත්තන්ට? ඒ කියන්නේ වැඩ කර කර ඉන්නකොට ගමනක් බිමනක් යනකොට ඔය වාහන වල එහෙම දාලා තියෙනවා, බස් එකේ එහෙම දාලා තියෙනවා. සමහර වෙලාවට ගෙයක් ගාලින් යනකොට සමහර වෙලාවට ඒ ගෙදර බණ දාලා තියෙනවා. සමහර වෙලාවට මේ අම්මලා ගෙදර කුස්සිය උයනවා ඉස්සරහා නාලිකාවක බණ දාලා කරන්නේ උයනේක. ඒ උයන අතරතුරේ දිසාවනට ඇහෙනවා යමක් මොනවද බුදු බණ අහනවා නෙවෙයි ටික ඇහෙනවා. එහෙම ඇහිච්ච බණ කොච්චර විතර ඇද්ද? කොච්චරක් විතර ඇද්ද? ඔව් ගොඩාක් තියෙනවා. ප්‍රමාණය කියන්න පුළුවන්ද? බැරි තරම්. එච්චර ගොඩක්. එතකොට අහලා තියෙන බණයි ඇහිලා තියෙන බණයි කොච්චරක් විතර ඇතිද? කොච්චරක් විතර ඇතිද? ප්‍රමාණය කියන්න පුළුවන්ද? කියන්න බැරි තරම්. ප්‍රශ්න දෙකකම උත්තර විවෘතව ලැබුණා. ඒකට අදාළ තුන්වෙනි ප්‍රශ්නය ප්‍රශ්න විචාරක වැඩසටහනක් වගේ. දැන් කියන්න ඔච්චර බණ ඇහුවා නම් ඔච්චර බණ ඇහුණා නම් ජීවිත කාලෙම කියාගන්න බැරි තරම් පිළිපැදපු ප්‍රමාණය කොච්චරද කියලා. උපාසකම්ම කෙනෙක් නම් කට ඇරලා කියනවා මම සාමාන්‍යයෙන් හොඳටම පිළිපදිනවා කියලා. අහපු තරම් බණ පිළිපැද්දද? අහපු තරම් ජීවිත කාලෙම ඒ කියාගන්න බැරි තරම් ඇහුවා කිව්වේ පිළිපැද්දද? තමන්ට අහපු තරම් බණ පිළිපැද ගන්න පුළුවන් වුණා නම් අහපු තරමට ඇහුණ තරමට ඒ බණ ටිකට අනුගත වුණා නම් පින්වතුනි අද මේ බණ මඩුවේ ඔබ මෙතන බණ අහන්න ඕනේ නෑ. එහෙනම් ඔබ මෙලහකට මට වඩා තැනකට ගිහිල්ලා මොකද එක බණ පදයක් අහපු ගමන් හතර පද ගාථාවක් අහපු ගමන් සමහර අය රහත් වුණා. සමහර අය ධර්මය අවබෝධ කරගත්තා. එහෙ තරම් ධර්මය අහලා එක ගාථාවක් අහලා ඒක හරියට හිතට ගත්තා නම් රහත් වුණා නම් පින්නතුනේ අපි මේ අහලා තියෙන බණ කන්දරාලේ හැටියට අපි දැන් මොනවා වෙන්න ඕනේද කියලා තමන්ගෙන් අහලා බලන්න. අහනවා තමයි. නමුත් අපි හිතට ගන්නෙ නෑ. ඒ බණ ටිකට අනුගත වෙන්නේ නෑ. ඒ නිසා අපි තාම සසරේ ගමන් කරනවා. තාම මේ බණ මඩුවේම බණ අහනවනේ. තාම ඉවරයක් නෑනේ. අහනවා හැබැයි ඒකට අනුගතව වැඩ කරනවා හරි අඩුවේ. නැත්තම් මේ බණ මඩුවේම කොච්චරනම් බණ අහලා ඇද්ද? ඒ නිසා පින්වතුනි බණ අහන තරම් අපි පිළිපදින්නේ නෑ. එන්න මතක තියාගන්න අහන බණ ටික හිතට අරගන්න. බණට අනුගත වෙන්න. බණ මතක තියාගන්න හොඳට කවුරුත් හිතට ගන්න. මේ ධර්මයේ හැසිරෙන්න හැමෝම මතක තියාගන්න. එතකොටයි වටින්නේ. දැන් මේ මම දේශනා කරන බණ ටික ඔයත් කොහෙද තියාගන්නේ? හිතේ තියාගන්න ඕනේ. සමහර අය ඔය ටික තියාගන්නේ ඔඩොක්කුවේ. බණ ඉවර වෙලා නැගිට ගමන් ඔක්කොම බණ මඩුවට වැටෙනවා. අපබීමට වැටෙනවා. ඔඩොක්කුවේ තියාගත්තේ. ඒ හින්දා යනකොට ඔක්කොම බණ ටික අහපුවා බණ මඩුවේ උපාසකම්මා ගෙදර යනවා. ඒ හින්දා බණ ටික අහන්න ඕනේ. අහලා තියාගන්න ඕනේ කොහෙද? හිතේ. තමන්ගේ හිතේ නැත්නම් හදවතේ ගැඹුරුම තැනක තියාගන්න ඕනේ. ආය අහකට යන්නේ නැති තැනක. ඒ නිසා බණ අහලා හදවතේ මේ බණ ටික තැම්පත් කරගන්න. එතකොට හදවතට එකඟව වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුළ පින්කම් කිරීම කියන දේ බෞද්ධයන් අතර ඉතාම ප්‍රචලිතම දෙයක්. පින් කිරීම
කියන එක. මේ ආමිෂ පින්කම් ගණේ ඉලා වැටෙන පින්කම් අතර පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන ආකාරයට බැලුවහම මහා පින්කම් 8ක් පිළිබඳව අපිට හමු වෙනවා. මහා පින්කම් 8ක් පිළිබඳව කියවෙනවා. අපි කියනවා ඒකට මොන පින්කම් කියලාද? 8 මහා පින්කම්, 8 මහා කුසල් කියලා. මොනවද මේ 8 මහා කුසල් කියලා කියන්නේ? 8 මහා කුසල් කියන්නේ මොනවද අම්මා අප්පච්චිලා? ඔව් මොනවද ඒ 8? කටින පින්කම්, 8 පිරිකර පින්කම්, ඔව් සාංගික දාන පින්කම්, ආවාස පූජා කිරීම, කෙත්පත් පූජා කිරීම, ඔව් බණපොත් පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා වහන්සේලා සකස් කරලා පූජා කිරීම, වච්ච කුටිය නැත්තම් වැසිකිලි කැසිකිලි පූජා කිරීම. බොහොම හොඳයි අරම්මා. හොඳට පාඩම් දෙන 8 මහා කුසල. මන් දන්නා ඒ අම්මරේ අනික් අය කාටවත් ඔයාටම පාඩම් නැහැ කියලා. අපි 8 මහා පින්කම් කිය කරාට යාට මොනවද කියලා දන්නේ නෑ. මතක තියාගන්න ඕනේ අද ඉඳන්. තේරුණාද? මෙතන දැන් අපි කතා කරන්නේ මේ 8 මහා පින්කම් වල පළවෙනිම පින්කම ගැන. මොකක්ද ඒ පළවෙනිම පින්කම? අටපිරිකර කඨින පූජා පින්කම. කඨින පින්කම. කඨින කියලා කියන්නේ තද ගතියට, හරි තදයි. කඨින කියන්නේ තද ගතියට. තේරුණාද? කඨින කියන්නේ තද ගතියට. කඨින පින්කම් ගැන තමයි කතා වෙන්නේ. කඨින පින්කම කියන එක ගාවට එන්න කලින් කඨින පින්කම කරන්න ඊට කලින් කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද කියලා දැනගන්න ඕන. කඨින පින්කම කරන්න කලින් තව ගොඩක් තියෙනවානේ ජාතික. එතන ඉඳන් එමු කඨින පින්කම ගාවට. මොකන්ද ඒ කියලා ඉගෙන ගන්න ඕන. පින්වතුනි මේ කඨිනයක් පූජා කරන්න සුදුසු පරිසරයක් ගොඩනගෙන්න ඕන. ඒකට උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙක් වස්වසලා තියෙන්න ඕන. ඒ වස්විසීම කියන කාරණාව ගැන සඳහන් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවන සිදුවීම් රාශියක් කේන්ද්‍ර කරගෙන පාදක කරගෙන තමයි මේ වස්විසීමේ ශික්ෂාපදය එදා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. පින්වතුනි මේ ග්‍රීස්ම කාලය පහ වුණාට පස්සේ, ග්‍රීස්ම ඍතුව පහ වුණාට පස්සේ එන්නේ වස්සාන ඍතුව. වස්සාන කාලේ, වැහි කාලේ. මේ වැහි කාලේ එනකොට මේ මහ පොළොවේ සත්තු මතුවෙනවා. මහ පොළොවේ සත්තු මතුවෙනවා. පුංචි පුංචි සත්තු මතුවෙනවා. වැස්ස කාලෙට උෂ්ණ කාලේ ඉවර වෙලා වහිනකොට මොකද වෙන්නේ? සත්තු දනනේ දන මෙරු කියලා හැම එන්නේ පුංචි පුංචි පොළොවෙන් එනවා. එතකොට වැහි කාලේ එනකොට අර පොළොවේ අලුත් තෘණ නැත්තම් තනකොළ අලුතෙන් හට ගන්නවා. හරි නැවුම් තනකොළ. පින්වතුනි ඒ කාලෙට කුරුල්ලෝ කැදලි වලට වෙලා ඉන්නවා. වැස්ස දවස් වලට, වැස්ස කාලෙට සත්තු කෑම හොයාගෙන ගිහින් තියාගෙන ගොල් වලට වෙලා ඉන්නවා. ඒ කාලෙට එහෙම යන්නේ නැහැ. ජෛන ආගම් වගේ ආගම් මේ කාලේ තිබුණා. ඒ ආගම් වල අය ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ ගස් කොළන් වලට ප්‍රාණ
ගේ ගහ කැපීම මිනිස්සෙක් මරනවා වගේ නැත්නම් ප්‍රාණයක් විරුද්ධ කරා වාගේ ඒගොල්ලෝ සලකනවා. ඒගොල්ලෝ ඒ කාලෙට යන්නේ නැහැ එහෙම. ඒගොල්ලොත් එක තැනකට වෙලා ඉන්නවා වැහි කාලෙට වහිනකොට. කොහොම කාලය ගත වෙනකොට මේ කාලේ භික්ෂූන් වහන්සේලා එහෙට මෙහෙට වඩිනවා. ඒක හාමුදුරුවරුන්ට එහෙම ගානක් නැහැ. උන්වහන්සේලා ඉතින් වැස්ස කාලේ කියලා නැහැ වඩිනවා. වඩිනකොට මේ තනකොළ පෑගෙනවා. තනකොළ පොඩි වෙලා පෑගිලා එහෙම වෙනවා. අර පොළවෙන් මතුවෙන සත්තු මේ ස්වාමීන් වහන්සේට පෑගිලා මැරෙනවා. මේක දැකපෝ අර දැන් ස්වාමීන් වහන්සේලා චාරිකාවේ වඩින්නේක වෙන්නේ. මේක දැකපු ගම්වැසියෝ චෝදනා කරන්න ගත්ත මේ භවත් ගෞතමයන්ගේ ගෝලයෝ මේ වැස්ස දවස් ටිකේවත් එක තැනක ඉන්නේ නැහැ. මේ සත්තු පාග අලුත් තනකොළ ටික පාග එහෙම හැවිදිනම විනාශයක් කරන්නේ. අර සත්තු මැරලා ඉන්න දැක්ක මිනිස්සු පුංචි සත්තු පෑගිලා. එසා මෙහෙම චෝදනා කරාම බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. මේක ආරංචි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තුම්. මේ වස් කාලේ එක තැනකට වෙලා වැඩ ඉන්න මේ ශික්ෂාපදය ආරක්ෂා කරන්න කියලා මම ඔබට අනුදැන වදාරනවා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් වදාලා. බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥාප්තිය. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරා. ඒ අනුව භික්ෂුන් වහන්සේලා වස් කාලෙට මේ වැහි කාලේ එක තැනක ඉන්න ඕනේ. ඒ කාලේ ඇවිදින්නේ නෑ වැඩිය. එහෙම ඇවිදිනවා නම් අවතා. ඉතින් ඒ නිසා ඒ ඇවිදිනකොට යම් බුදුරජාණන් වහන්සේ පනවා වදාලා එළියට යනකොට එතනින් හොඳට මතක තියාගන්න ඕනේ කාරණා. ඒ කාලය තුල වැහි කාලය තුල වැඩි ගමන් බිමන් දාගන්න නැතුව ඒ වැහි කාලය තුල ඉන්න තැනට වෙලා සීලාදී ගුණධර්ම වපුරාගෙන දායකයන්ගේ කටයුතු පූර්ණේ කරමින් ඉන්න ඕනේ කියලා. මේක දේශනා කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා මොකද කරේ? වස් කාලේ ඔන්න එක තැනක ඉන්න තීරණය කරා. කොහොමද? මැටි වලින් හදාගත්ත බඳුන් ආස්සේ වස්වසන්න ගත්තා. මැටි වලින් හදපු ලොකු කුහරාස්සේ ගස් යට ගස් වල අත උඩ නැගලා ඉන්න පටන් ගත්තා. ඊට පස්සේ එලිමහන් තැන් වල ඉන්න පටන් ගත්තා. සොහොන් වල ඉන්න පටන් ගත්තා. කොහොම එක ඉන්න පටන් ගත්තාම මේකට මිනිස්සු චෝදනා කරා. බුදුරජාණන් වහන්සේයින් පස්සේ ආයි නීතියක් දානවා. වස් සමාදන් වෙන්න ඕනේ. එහෙම තැන්වල නෙවෙයි. අනිවාර්යයෙන්ම වස් සමාදන් වෙච්ච සාමින් වහන්සේ වැඩ ඉන්න තැන අටංගු විය යුතු ප්‍රධානම දෙකක් තියෙනවා. ඒ දෙක තියෙන්න ඕනේ. මොනවද ඒ? වස් සමාදන් වෙලා වැඩ ඉන්න තැන තියෙන්න ඕන දෙක. ගොඩක් තියෙන්නේ මේ කාරණා දෙකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. එහෙම නැති තැන්වල ඉන්නේ නැහැ. වහලයක් තියෙන්න ඕන. අනිවාර්යෙන්ම දොරක් තියෙන්න ඕන. ඔයාලගේ හාමුදුරුවෝ හිටපු තැන තිබුණාද වහලයක්? දොරක් එහෙම තිබුණාද?
මගේ අපේ මෙහි තියෙන සාගරයක් හිතද දුරවල නැතරක් තියෙන්නේ නේද? සැතපෙනකොට දොර වහගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම වහලේ තියෙන්න ඕන. දැන් ගල්ලෙනක් ගත්තාම ගල්ලෙනේ ඉහළ වහලේ තියෙනවානේ. වහලේ කියන්නේ ඉතින් ගලෙන්මයි නිර්මාණය වෙලා තියෙනවානේ. ඒතර ඒක ඇතුලේ ඉන්නකොට ආවරණය කරගන්න ඕනේ. එහෙම එලිමහනේ ඉන්නේ නැහැ. වස්වසල තැන එහෙම තියෙන්න ඕන. ඒකට ඒක ආරාධිතවත් අනාරාධිතවත් වස්වසන්න පුළුවන්. ගිහියන්ට ආරාධනා කළ නොකළ හාමුදුරුවෝ වැසිය යුතුයි. ඒක බුදුහාමුදුරුවන්ගේ ශික්ෂාපදයක්. ඒක කඩන්න බෑ. කඩන එක වරදක්. කැවතක්. ඒ හින්දා හාමුදුරුවෝ වස්වසන්න ඕනමයි. එහෙනම් හාමුදුරුවන් වහන්සේ අනිවාර්යෙන්ම වස් වැසිය යුතු වෙනවා. උපසම්පදා වෙලා තියෙන්නත් ඕනේ හාමුදුරුවෝ උපසම්පදා හාමුදුරුවන්ට තමයි වස් වසන්නේ. ඒතර සාමණේර හාමුදුරුවන් වහන්සේලාත් ඒ වස් කාලේ හැමම ඉන්නවා. හැබැයි උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක් හිටියොත් විතරයි කටින චීවරය කියන කතාවට එන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ හාමුදුරුවන් වහන්සේ වස් වසලා පන්සල වැඩ ඉන්නවා. දායකයෝ ඇවිදලා පොරොන්දු හිමත් වෙනවා. ඔයත් මේ පන්සලේ හාමුදුරුවන්ට බණට කටිනිට වස් කාලෙට ආරාධනා කරද්දී ගොඩක් දේවල් කියලා ආරාධනා කරන්න එහෙම ඇත්තේ නේද හාමුදුරුවනේ අපේ පන්සලේ වැඩ ඉන්න මේ වස්තු මාසේ අපි උපස්ථාන කරනවා කියලා එහෙම නේද? එහෙම කියලා සිව්පසෙන් උපස්ථාන එහෙම මේ කාලේ කරනවා. ඉතින් වික්ෂුන් වහන්සේ ඒ කිව්වට පස්සේ ඇහැල මාසේ ඇහැල පොය දවසේ පළාතේ තියෙන පොයකට ගිහිල්ලා සංඝයා වහන්සේලා ඉන්න තැනදී උන්වහන්සේ පොය විනය කර්මය කරලා ඒ වගේම සංඝයා වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරලා පහවදාට තමන් ඉන්න පන්සලේ මස්මින් විහාරේ මන්තේ මාසං වස්සං උපේමි කියලා වක්සිස්සා පදය සමාදන් වෙනවා. ඒක වික්ෂුන් වහන්සේ වස් සමාදන් වෙච්ච හාමුදුරුවන්ට එහෙම ඒවනට පාට ගමන් බිම යන්න එහෙම බෑ. ගිහින් ඕන කාලයක් ගිහින් ඉඳලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම කොහේ හරි ගියොත් ඉතින් 7 දවසක් යන්න කලින් පන්සලට එන්න ඕනමයි. නැත්තම් වස්තිස්සා පදය කැඩෙනවා. සත්තාහකරණයෙන් යනවා කියලා කියන්නේ. සතිකරණයෙන් යනවා කියලා කියන්නේ. ඔය පන්සල් වල වස් කාලයට ගහලා තියෙන මොකක් හරි බෝඩ් එකක් දැකලා තියෙනවද? මොකද්ද ගහන්නේ වස් කාලයට පන්සලේ? දැකලා තියෙනවද බෝඩ් එකක් කියලා තියෙන නමක් විශේෂ එකක් වස් කාලයට ඇහැල පොය දවසට ගහන්නේ. මොකද්ද? ආයම් වස්සාන කාලෝ. මොකද්ද? ආයම් වස්සාන කාලෝ කියලා බෝඩ් එකක් ගහලා තියෙන දැකලා තියෙනවද? දැකලා තියෙනවද? කියවලා තියෙනවද ඒක? ඔයාට කියවලා තියෙනද ඒක? නැද්ද? කියවලා තියෙනවා. ඔය ඒක තියෙන ඔයාට කියවන්න නෙවෙයි. ඒක තියෙන්නේ වස් සමාදන් වෙච්ච හාමුදුරන්ට බලාගන්න. කාටවත් බලන්න නෙවෙයි ගහන්නේ උඩ. ඒක ගහලා තියෙනවා පන්සලෙන් පිටත් වෙනකොට පේන තැනක ගහලා තියෙනවා. එතකොට හාමුදුරන් ඒක දකිනකොට මතක් වෙන්න මේ වස් කාලේ අනිත් දවස්වල වගේ මම දැන් සතිය පිහිටවාගෙන වඩින්න ඕනේ කියන එක මතක් වෙන්න තමයි අපි ගහගන්නේ අපි. එතකොට ඒකෙන් අපිට මතක් වෙනවා සතිකරණයෙන් යන්න ඕන කියලා. ඒ වගේම හාමුදුරුවෝ අනිත් දවස්වලට කොහොම නැතත් කොහොම වුණත් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඉන්න තැනින් බැහැරට යනකොට කාට හරි කියලා යන්න. බලන්න හොඳ පුරුදු වික්ෂුන් අහන්න පුරුදු කරන්නේ. කාටවත් නොකිය එහෙම ගමන් නැහැනේ හාමුදුරුවෝ. කියලා යන්න ඕනේ. කියලා යන්න නැත්නම් හාමුදුරුවන්ට. කියලා යන්න යනකොට කොහේ කාටද කියලා යන්න මම මෙහා ගමන කරනවා කියන්නේ. එතකොට වස් සමාදන් වුණාට පස්සේ සතිකරණයෙන් හාමුදුරුවෝ යන්න ඕනේ. ඒ 7 දවසම මෙහෙ ගියාම 7 දවසක් යන්න කලින් ආයෙ එන්න ඕනේ. අරුණ වෙන්න කලින්.
ඉතින් මෙහෙම උන්වහන්සේ 3 මාසයක් දැන් මේ ගොඩාක් කියලා දෙන්න බෑනේ ඉතින් නේද? කියලා දෙන්න ගොඩාක් විග්‍රහ කර කර කියන්න බෑ. ඒකට දැන් මෙහෙම උන්වහන්සේ සතිකරණයෙන් යුක්ත වෙලා ඉන්නේ යන්නේ 3 මාසෙ වැඩ ඉන්නවා. 3 මාසෙ පුරාවටම වක්සිතාපදේ ආරක්ෂා කරගෙන මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ පන්සලේ වැඩ ඉන්නවා. එහෙම වැඩ හිටියොත් වස්තු මාසයක් වැඩ හිටියට පස්සේ පින්වතුනි ඇහැල මාසේ ඉඳන් උන්වහන්සේ ඉල් මාසේ වෙනකම් වැඩ ඉන්නවා. ඉල් පොය දවස් වෙනකම්. ඇහැල පොය දවස් ඉඳන් ඉල් පොය දවස් වෙනකම්. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ පොයයි නොවැම්බර් මාසේ පොය දවසයි වෙනකම් උන්වහන්සේ පන්සලේ වස්තු මාසේ වැඩ ඉන්න ඕනේ. ඒතර ඉල්පුර 15ක පොය දවසේදී හාමුදුරුවෝ වස් පවාරණය කරනවා. දැන් බැරි වෙලා හරි ඇහැල පොයට යම් කිසි හාමුදුරුවෝ කෙනෙකුට වස් සමාදන් වෙන්න බැරි වුණොත්, පෙරවස් සමාදන් වෙන්න බැරි වුණොත් ඒ හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම ඇහැල නිකිණි ළඟට එන්නේ නේද? නිකිණි පොය දවසට පසුවස් සමාදන් වෙන්න ඕනේ. එතකොට දැන් මේ පෙරවස් පසුවස් කියන එකේ පෙරවස් සමාදන් වෙච්ච හාමුදුරු කෙනෙකුට විතරයි කටින සිවුරක් බාර ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට දැන් ඔන්න 3 මාස වැඩ ඉඳලා ඇහැල පොය දවසේ වස් සමාදන් වෙලා ඒ වගේම ඉල් පොය දවසේ වස් පවාරණය කරලා ඒ භික්ෂුන් වහන්සේ තමන්ගේ විනය ශික්ෂා පදය ආරක්ෂා කරනවා. ඒ විනය ශික්ෂා පදය ආරක්ෂා කරගත්තට පස්සේ දායකයන්ට පුළුවන්කම ලැබෙනවා කැමතිනම් සතුට සිතින් ඔන්න දෙයක් කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකද්ද? සිවුරක් පූජා කරගන්න අවස්ථාවක් දෙනවා ඒ හාමුදුරුවන්ට. ඒ අයියේ තෑග්ගක් විදිහට උන්වහන්සේ වැඩ හිටියට පූජා කරනවා අපේ හාමුදුරුවනේ කියලා. අද කාලේ වගේ සිවුරු තිබුණේ නැහැ නේ කාලේ. ඉතින් පූජා කරනවා. එහෙම පූජා කරන එක අනිත්‍යයට පූජා කරන එක වගේ නෙවෙයි, වැඩි පුරාණිසංස හම්බ වෙන එකක් ඒක. ඒතර මේ කටින සිවුරක් පූජා කරගන්න පුළුවන්කම ලැබෙන වේලාව. මේ කටින පූජා කරන්න කියන එකට හේතු පාදක වුණ කාරණා ගණනාවක් තිබුණා. පින්නතුනි මේ සිවුර කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි නේ. සිවුර කියලා කියන්නේ බොහොම වටින එකක්. මේ චීවරය හරි වටිනවා. ඒක හරි බලගතුයි. බුදු සිවුර හරි බලගතුයි. මේකට කියන්නේ පින්වත්නි අරිහත් ධජය කියලා. මොකද්ද? අරිහත් ධජය. අපි මේ පැලඳගෙන ඉන්නේ පොරවගෙන ඉන්නේ මොකද්ද? අරිහත් ධජය. මේක පින්වත්නි මේ එසේ මෙසේ අය එසේ මෙසේ මේ අය නෙවෙයි මේක පොරවගන්නේ. නිකන් ඉන්න අයට මේව පොරවන්න බෑ. මේක පොරවන්න මේක අඳින්න පින්නතුනේ ලොකු පිනක් තියෙන්න ඕනේ. අරිහත් ධජය ඇඟේ දාගන්න පින්වතුනේ එක තැනක කියවෙනවා අපූර්ව ගාථාවක්. අන්තේ දිස්වාන සිරස්මින් අංජලින් කත්වා උවන්දිතබ්බං ඉසින් ධජං කියනවා මේ බුදු සිවුර ගැන. පින්වතුනි පන්තේ දිස්වාන කාසාවං චන්දිතං මිල්හමක්කිතං සිරස්මින් අංජලින් කତ୍වා වන්දිතබ්බං ඉසිද්ධජං. පින්වතුනි කියනවා මේ පාරයිනේ මඩවලක මඩ ගෑවිලා ජරාව ගෑවිලා අසුචි ගෑවිලා තියෙන සිවුරක් දැක්කත් අත් දෙක එකතු කරලා දෑගිලි බැඳලා දොහොත් මුදුන් දීලා දෑත නළලේ තබාගෙන සිරසේ තබාගෙන
සිරස්මින් අංජලින් අත්වා ඇඟිලි ටික සිරසේ ඉහළ තියාගෙන වන්දිතබ්බං ඉසිද්ධජං මේ අරිහත් ධජයට වඳින්න සුදුසුයි. මහා පාරක කුණු වලක කුණු ගෑවිලා අසූචි ගෑවිලා තියෙනවා දැක්කත් බුදු සිවුරක් නම් අරිහත් ධජයක් නම් මේ අරිහත් ධජයට අත් දෙක එකතු කරලා වඳින්න සුදුසුයි කියලා ඒ තරම් මේ අරිහත් ධජය පූජනීයයි. ඒ නිසා පිටුතුරු මේ සිවුර කියන්නේ මෙසේ එකක් නෙවෙයි. එහෙම එකක් තමයි පිටුතුරු ඇත්තෝ පූජා කරන්නට යෙදුනේ. එහෙම එකක් තමයි කටින සිවුරක් විදිහට පූජා කරන්නට යෙදුනේ. ඕක පූජා කරන්න පිටුතුනේ එදා යම් හේතුන් තිබුණා. ඔය කටිනය සිවුරක් පූජා කරන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළන්න කාරණා හේතු වෙච්ච තිබුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට මේ කොසල් කියන රටේ තිබුණා පාඨය කියලා නුවර. එහි වැඩ හිටිය අපේ බද්දවග්ගිය ස්වාමීන් වහන්සේලා. බද්දවග්ගිය ස්වාමීන් වහන්සේලා එහි වැඩ ඉන්න ගමන් ඇහැල මාසේ කිට්ටු වෙනකොට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න සවැත් නුවර දක්වා වැඩම කරා. බුදුරජාණන් වහන්සේ සමීපයේ වස් එළක වැඩ හිටින්න කියලා බුදුබණ අහන්න පුළුවන්. එතකොට ඒ හින්දා උන්වහන්සේලා දැන් දුර බැහැර ගෙවාගෙන වඩිනවා ඇහැල මාස කිට්ටු කරලා වස් සමාදන් වෙන්න කියලා. අද කාලේ වගේ යාන වාහන තිබුණේ නැහැ, දියුණු නැහැ, පාගමනින් තමයි වඩින්නේ. ඉන්දියාවේ බොහොම දුරයි පාරවල්, කැලෑ නැන්දෙන් යන්න ඕනේ, කඳු සිකර නැන්දෙන් යන්න ඕනේ, වනසත්තු ඉන්න හරි පරිස්සමෙන් රැඳවල් නැතුව ගමන් කරන්නේ. සෝනහන්සල වැඩියා. එහෙම වඩිනකොට පින්වතුනි ඇහැල මාස කිට්ටු කරලා උන්වහන්සේලාට සවැත් නුවරට යාගන්න බැරි වුණා. හාමුදුරුවන් වහන්සේලාට ඇහැල පොය හම්බ වුණා සාකේත නුවරට කිට්ටු කරනකොට. සාකේත නුවරදී මේ ස්වාමීන් වහන්සේලාට සිද්ධ වුණා වස් එළඹ වැඩ ඉන්න. එහෙනම් මේ බද්දවග්ගිය ස්වාමීන් වහන්සේලා සාකේත නුවර වස්වසා වැඩ හිටියා. වස්වසා වැඩ ඉඳලා මේ වප්පුර 15ක පොය දවසෙන් වස්වසා වැඩ හිටපු අවසන් කරලා නැත්නම් වස් ඉල් පොය දවසේ වප්පුර 15ක පොය දවසේ උන්වහන්සේලා වස් පවාරණය කරලා දැන් මෙන්න බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වඩිනව කොහෙටද? සවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වඩින මේ ස්වාමීන් වහන්සේලා අතරමඟදී මහා ධාරානිපාත වර්ෂාවකට අසු වෙනවා. හාමුදුරුවෝ සේරම තෙමෙනවා. උන්වහන්සේ තුන් සිවුර දරන ස්වාමීන් වහන්සේලා පාංශකූලික ස්වාමීන් වහන්සේලා. එසා උන්වහන්සේ තුන් සිවුරම දරනවා සෝවාන් සකදාගාමි අනාගාමි ආර්ය වහන්සේලා. ඉතින් උන්වහන්සේලා යනකොට උන්වහන්සේලාගේ මේ සිවුරු කොහොම තෙත පරිත වුණා, හොඳටම තෙමිලා. ඒ වගේම පාරවල් අද වගේ කාමත් කරලා තිබුණේ නැහනේ. කොන්ක්‍රීට් කරලා තිබුණේ නැහනේ. ගල් අල්ලලා තිබුණේ නැහනේ. ඉන්දියාවේ පොළව ඒ පොළව යන ගම්මැදින් යන පොළවල තින් වැස්සට දෙමිලා මඩ වෙලා. ස්වාමීන් වහන්සේලා මඩේ ඉරිලා මඩ ගාගෙන සිවුරු වල මඩ ගාගෙන හොඳටම තෙමිලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියේ. දැකපු ගමන් ස්වාමීන් වහන්සේලා ඔක්කොම තෙමිලා සිවුරු වල මඩ ගැවිලා, ස්වාමීන් වහන්සේලාගේ මඩ ගැවිලා බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරලා පිළිසඳන කොහොමද? සමගියෙන් වැඩ හිටියද? සීල භාවනාදී ගුණධර්ම වැඩුවද? කොහොමද මගදී කරදර බාධක එහෙම ඇති වුණාද? විස්තර අහනකොට මහා වර්ෂාවකට අසු වෙලා තෙමිච්ච බව දැනගත්තා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ තීරණය කළා
භික්ෂුන් වහන්සේලාට තවත් අතිරේක සිවුරක් විදිහට මේ කඨින සිවුරක් පූජා කරන්නට ඕන මේ වස්වසාපු හාමුදුරුවන් වහන්සේලාට. මේ වස්වසාපු ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න තවත් මේ තෑග්ගක් විදිහට ඉතින් ඒ වගේම උන්වහන්සේලාට වක්ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන හිටියාට පූජා කරන්නට සුදුසුයි කියලා කඨින සිවුරක් පූජා කරන්න බුදුරජාණන් වහන්සේ එදා අනුදැනවදාන යෙදුණා. මේ වක්ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන හිටපු උපසම්පදා හාමුදුරුවන් වහන්සේට එය ලැබීමට බාර ගැනීමට සුදුසුයි කියලා. එතකොට මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා මේක ලබන්න සුදුසුසෝ. එතකොට පින්වතුනි මේ වක්ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන 3 මාසෙම හිටපු හාමුදුරුවන්ට ඒ වක්ශික්ෂාපදේ ආරක්ෂා කරපු හින්දා උන්වහන්සේට වරප්‍රසාද 5ක් හම්බ වෙනවා බුදුහාමුදුරුවන්ගෙන්. දැන් වක්ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන ඉතිය හාමුදුරුවන්ට කටින සිවුරක් නායකයෝ පූජා කරනවානේ. ඔය ඇත්ත නළලේ තියාගෙන ඇවිදින්න හිසේ තියාගෙන ඇවිදිලා දොහොත් මුදුන් දීලා නේද අරගෙන ඉන්නේ සිවුරකින් දැන් දන්නවනේ කට්ටි බලක් අහලා ඉතින් දන්නවනේ ඔය ටික. ඉතින් එහෙම අරගෙන ඇවිදිලා පූජා කරනවානේ. ඔය පූජා කරන සිවුර දැන් ඔය ඒ සිවුර මහත්දී සිවුරට අඩංගු වී යුතු කරුණු ගොඩක් තියෙනවා. ඒවට තෝරගන්න රෙදි තියෙනවා. ඒවට ලී පතුරු ගන්නෙ නෑ. ඒ වගේ නොගන්න කියලා බුදුහාමුදුරු ගන්න එපා කියලා ජාති දේශනා කළා තියෙනවා. සුදුසු කැපදේ දේශනා කරන සිවුරක් වුණාම සිවුර අතු 5කට වැඩි සිවුරේ තියෙන්න ඕන. ඒ වගේම නුවාව තියෙන්න ඕන. ජංගීය පටිය තියෙන්න ඕන. ගීවේය පටිය තියෙන්න ඕන. ගන්ටිය තියෙන්න ඕන. පාසානේ තියෙන්න ඕන. සිවුරේ ගොඩක් දේවල් අඩංගු වෙලා තියෙන්න ඕන. ඒ ඔක්කොම අඩංගු වෙච්ච එක තමයි විනයානුකූල සිවුර. නිකම්ම නිකන් සිවුරක් හැදෙන්නේ නෑ. රෙද්දක් නෙවෙයි සිවුරක් කියන්නේ. නිකම්ම නිකන් රෙදි කැල්ලක් නෙවෙයි. ලියන්නක හැදෙන්න තියෙන ඔය කියන කාරණා අඩංගු වෙච්ච එක. එතකොට මේ සිවුර පූජා කරාට පස්සේ මේ සිවුර ලබන ස්වාමීන් වහන්සේ ඉන්නවානේ. දැන් ඕක ඉතින් සංඝයා වහන්සේලානේ අනුමත කරන්නේ මේ හාමුදුරුවන්ට මේක සිවුර දෙමු කියලා. ඒ හම්බ වෙච්ච ස්වාමීන් වහන්සේ ඒ සිවුර පාවිච්චි කරනකොට උන්වහන්සේට වරප්‍රසාද 5ක් ලැබෙනවා කියලා කියනවා. වරප්‍රසාද 5ක් ලැබෙනවා ඒ සිවුර කටන සිවුරක් බාරගත්ත ස්වාමීන් වහන්සේට. ඒව ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනාමත්චාර, අසමාදචාර, ඝන භෝජන, යාවදත්ත චීවරුප්පාද, යෝෂකත්ත චීවරුප්පාද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කියන්නේ පින්වත්නි දැන් අනිත් දවස් වලට පන්සලේ ඉන්න හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ට කියලානේ යන්න ඕනේ. ලොකු හාමුදුරුවන්ට කියලා අහලා ලොකු හරගේ අවසර අරගෙන වෙන කාට පන්සලේ ඉන්න කෙනෙකුට කියලා හරි යන්න ඕනේ. නැත්නම් එවතා. හැබැයි මේ කට සිවුර බාරගත්තට පස්සේ මාස 5ක් යනකම් ඒ කියන්නේ දැන් අර ඔක්තෝබර් මාසෙ ඉඳන් නොවැම්බර් දක්වාම ස්වාමීන් වහන්සේ වස් සමාදන් වෙලා ඉන්නවනේ. ඉතින් මේ ඇසල මාසෙ ඉඳන් වක් මාසයේ වෙනකන් වස් සමාදන් වෙලා ඉන්නවනේ. එදා ඉඳන් මේ ස්වාමීන් වහන්සේ ඉල් මාසයේ දක්වා චීවර මාසයේ ඒ චීවර මාසයේ ඉඳන් මැදින් පුර පසළොස්වක පොය දවස කියන මේ මාසෙ දක්වා යන මාස 5 ඇතුලේ මේ ස්වාමීන් වහන්සේට ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න නැතුව පන්සලේ ඉන්න කාටවත් කියන්නේ නැතුව ගිහින් එන්න පුළුවන්. කිව්වේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. දැන් ඉස්සෙල්ලා මම කියවනේ පන්සලේ කාටද කියලා යන්න නිකන් එහෙම ආවට කියන හාමුදුරුවන්ට යන්න බෑ කියලා මම මුලින් කිව්වේ. කටේ සිවුර ගත්තට පස්සේ එහෙම කියලා ගියේ නෑ කියලා වරදක් වෙන්නේ නෑ. අර ශික්ෂාපදයට හානියක් වෙන්නේ නෑ. අන්න ලැබුණ වරප්‍රසාදය. ඊළඟට කියනවා තුන් සිවුරම නැතුව ගියා කියලා ප්‍රශ්නයක් නෑ. දැන් ඔයත් හිතුවට හාමුදුරුවෝ මේ ලේසි වැඩක් නෙමෙයි. හොඳ සිහියෙන් ඉන්නේ. හාමුදුරුවෝ ළඟ
නිතරම තියෙන්න ඕනේ තනි කොට සිවුරයි දෙපට සිවුරයි අතරේ තියෙන්න ඕනේ. තුන් සිවුරම ළඟ තියෙන්න ඕනේ. එකක් පසට තියෙන්න ඕනේ. එළි වෙනකොට සිවුර ළඟ තියෙන්න ඕනේ. අනිස්ථාන කරලා තියනවා නම් ස්වාමීන් වහන්සේ ඒ ටික ළඟ තියෙන්න ඕනේ. නැත්තම් අවතක් වෙනවා. තේරුණාද? හැබැයි පින්වතුනි කටින සිවුර වාරගත්ත ස්වාමීන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නෑ. අර මාස 5 යනකම් උන්වහන්සේට අඳනේ තනිපට සිවුරයි නම් හදගෙන ගමන බිමන ගිහින් එන්න පුළුවන්. තුන් සිවුරම දැරෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි එහෙම වරක් ප්‍රසාද ලැබෙනවා. ඒ වගේම දැන් ඔය සමහර වෙලාවට ඒ කාලේ ඉස්සර මිනිස්සු ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්න තැන් වලට ඇවිදින්න මේ අපේ දෙන කෑම ටිකක් ලැහැත්ති කරලා තියෙන ඇවිල්ලා කාලයක්ද කෑම ටිකක් ලැහැත්ති කරලා ඇවිල්ලා වයින් වලගලයන් එහෙම ගෞරවයක් නැතුව ටිකක් ගරු සරුකමක් නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා එහෙම කරන ආරාධනාවලට වඩින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දානවලට වඩින්නේ නැහැ. බොහොම ගෞරවයෙන් ඇවිදලා ආරාධනා කරලා කරන ආරාධනාවකට ගිහින් තමයි දානි වළඳන්නේ. ඒ ක්‍රමයෙන් කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම නැතුව වඩින ආමුදුරණාසල සික්ඛාපදයක් තියෙනවා. වරදක් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් එහෙම ඇවිදිලා ආරාධනා කරාට එහෙම ඒ කාලේදී ගියා කියලා එයාට එහෙම මේක තනියම වැඩම කරලා දානේ වළඳලා වැඩියා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා එහෙන ඝන භෝජන කියන මේ වර ප්‍රසාදේ උන්වහන්සේ ලබා දෙනවා. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේට ලැබෙන එක පිරිකර ඒ ලැබෙන පිරිකර දැන් අනිත් දවස් වලට තමන් වහන්සේගේ අර පරිහරණය කරන ප්‍රමාණයට වැඩි අනිකුත් ඒවා පිළිඅරගෙන ළඟ තියාගන්න බෑ. එවකම්. එන්නේ මේ ගොඩක් දේවල් ගැන පටව ගන්න එහෙම බෑ. එහෙම තියාගන්න බෑ. පරිහරණය කරන්න බෑ. එවතක් වෙනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේට කැමති විදිහට මේ මාස 5 පිළිකර එහෙම ලැබෙන දේවල් පරිහරණය කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ළඟ තියාගත්තා. එහෙම ගැටලුවක් වෙන්නේ නෑ. එහෙම වරදක් වෙන්නේ නෑ ඒකෙන්. ඒ කාලේ. ඒ වගේම තමයි කටින සිවුර ලබාගත් හාමුදුරන් වහන්සේට පන්සලට හම්බෙන හැම දෙයක්ම මේ මාස 5ේදී ලොකු හාමුදුරන්ගෙන් අහන්න නැතුව පරිහරණය කරන්න පුළුවන්. උන්වහන්සේ මේ කටින සිවුරට යටත් පූජා කරපු හැම දෙයක්ම අර ස්වාමීන් වහන්සේට භික්ෂුන් වහන්සේලාගේ අවසරයකින් තොරව පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා කියනවා කාටද? කටින සිවුර බාරගත් ස්වාමීන් වහන්සේට. කටින සිවුර බාර දෙන්නේ ඔය ඇත්ත නෙවෙයි ස්වාමීන් වහන්සේට. මහා සංඝරත්නයේ මේ සිවුරන් පූජා කරන්නේ. ඒ සිවුර බාරගත් ස්වාමීන් වහන්සේලා ඒ සිවුර සුදුසු කෙනෙකුට පවරනවා. ඒ කියන්නේ වස්වසා වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙකුට තමයි මේක පැවරෙන්නේ පාසල. මේ ස්වාමීන් වහන්සේක පරිහරණය කරනවා. උන්වහන්සේ තමයි වර ප්‍රසාද පහ ලැබෙන්නේ. ඒකේ ස්වාමීන් වහන්සේට ලැබෙන දේවල් ආනිසංසය. ඒතර ගිහි අයටත් තියෙන ආනිසංස ගොඩක්. ගිහි අයට ආනිසංස ගොඩාක් තියෙනවා. ඒවා ආනිසංස කියලා නිම කරන්න බෑ. කටින පින්කම ආනිසංස කියලා නිම කරන්න බෑ. පින්වතුනි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවේ තියෙන දේශනා කාරණාත් එක්ක ගණිතේ අපිට මේ කටිනේ තියෙන ආනිසංස පිළිබඳව බණ පොතේදී අපිට සඳහන් වෙනවා. දැන් නාගික ස්වාමීන් වහන්සේ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශේෂිතව කරපු පින්කම් එහෙම කරගත්ත ඇත්තෝ කවුද කියලා අහලා මොනවද ඒවා කියලා අහපු වෙලාවක නාගික කියන ස්වාමීන් වහන්සේ නැගී ඉඳලා කියනවා මම විශේෂ පින්කමක් කරගත්තා. මොකක්ද මේ පින්කම? බුදුරජාණන් වහන්සේ පම පෙර භවයක විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්න කාලේ බන්දුමති කියන නුවර මම හිටියා. සස්කුලේ ඉපදිලා ඒ කාලේ මට දෙමාපියන්ගෙන් ලැබුණ ධනෙ වස්තු ලැබිලා දුගී මගේ යාචකාදීන්ට මම දන් දුන්නා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දන් දුන්නා. ඒ වගේම විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ වස්වසා වඩාන්දෝගෙන උන්වහන්සේට දාන වස්තුන් පූජා කළ කටින සිවුරක් පූජා කර ගැනීමේ භාග්‍යය දාමට සැලසුණා. මම කටින සිවුරක් පූජා කරගත්තා.
කටින චීවර පූජාවේ ආනිසංස බුදුරජාණන් වහන්සේ මට පුදුමාකාර විදිහට ලැබුණේ. පුදුම විදිහට ආනිසංස ලැබුණා කියලා කියනවා. කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ නාගික ස්වාමීන් වහන්සේ පිළිබඳව ඉතාම සතුටින් වර්ණනා කර කර කිව්වා කියලා කියනවා. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමි ඊතෝ බුදුරජාණන් වහන්සේ කඨින සිවුරු පූජා කිරීමේ පිණින් බුදුහාමුදුරුවනේ මම කල්ප 30ක් යනකම් දුගතියේ ඉපදුනේ නැහැ. බලන්න කඨින පින්කමේ ආනිසංස කල්ප 30ක්. කල්පයක් කියලා කියන එක කොච්චරද කියලා නිම කරන්න බෑ කියලා කිව්වනේ. කල්පය ගැන අහලා තියෙනවා ඒක විස්තර වෙන්නේ කොහොමද කියලා. කල්ප 30ක් යනකම් දුගතියේ ඉපදුනේ නැහැ කියලා දුගතියකට වැටුනේ නැහැලු. පහලට වැටුනේ නැහැලු කල්ප 30ක්ම යනකම්. කල්ප 18ක් යනකම් දෙව් සැපම වෙන්න කියනවා. දෙව් සැපම කල්ප 18ක් යනකම් වෙන්න කියනවා. ඒ වගේම සදිව්‍ය ලෝකවලට අධිපති වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයා වුණා කියලා කියන 34 වාරයක්. කොච්චරද කියලා නිම කරන්න බෑ. පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදෙලා චක්‍රවර්ති රජකම ලැබපු වාර 84 වාරයක් චක්‍රවර්ති රජකම ලැබුවා කියනවා. ඒ වගේම ප්‍රාදේශීය රජ වෙලා ඉපදිච්ච වාර ගාන කියලා නිම කරන්න බැරි තරම්ලු. ඉපදිච්ච හැම භවයකදීම සමාජයේ පහළයි කියන කුලවල නොඉපද ශාක්‍ය බ්‍රාහ්මණ වංශවල උසස් කුලවල ඉපදුනාලු. කාගෙන්වත් බැනුමක් ඒ වගේම දෝෂාරෝපණයකට ලක් නොවී තාම සතුටින් ඉන්න පුළුවන් භාග්‍ය සැලසුණාලු. මහා පුදුමාකාර විදිහේ පින්කමක්. ඉදිකට්ටේ සිදුර වදින පාරක් ගානේ චක්‍රවර්ති රජ සම්පත් ලබන තරම් මහා ආනිසංස ගෙනත් දෙන පින්කම තමයි පින්වතුනි කඨින පින්කම කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව මේ නාගික ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු උන්වහන්සේ මේ පිළිබඳව කියපු උදාන අනන්තවත් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව කියලා දෙන්න වෙලාව නෙවෙයි. මේ විදිහට පින්වතුනි මේ කඨිනය පිළිබඳව කියවෙනවා. පින්වතුනි මේ මහා මේරු පර්වතය ඒ වගේම සාරබාල වස්තුන් තියෙනවා. මේ දේවා මේ බිඳිලා විනාශ වෙලා යනවා. සමහර වෙලාවට මේ මහ පොළව ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට ගිරිරාජ සමන් රාසින් සංඝේ දේති තිචීවරං ඒකස්ස කටින ධාරස්ස කාලං නාග්ගති සෝලසින් දේශනා කරන්නේ ගිරිරාජ සමන් රාසින් සංඝේ දේති තිචීවරං මේ මහා මේරු පර්වතය අපි අහලා තියෙනවානේ. උතුරු කුරු දිවයින ඇතුළු දිවයින හතක් පිළිබඳව ඒ අතර තියෙනවලු මේ මහා මේරු පර්වතය කියලා පර්වතයක්. ඉතින් මේ මහා මේරු පර්වතයේ තරම් උසට 3 සිවුරු ගොඩ ගහලා පූජා කරා. කඨින සිවුරක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස 16න් බෙදලා 16න් බෙදලා 16න් බෙදිච්ච එක 16න් බෙදුවත් අර
කටින් අර නිකම් සාමාන්‍යයෙන් තුන් සිවුරු පූජා කරනවා මහමෙර පර්වතේ තරම් උසද ඒ කරපේක කටින් සිවුරු පූජා කිරීමේ පින 16න් බෙදලා ඒකත් 16න් බෙදපු පිටින් චුට්ටක් ගාවන්නවත් බැරි තරම් කියලා කියන ඒ තරම් කටිනේ යාන් සංසතියනවා කියලා කියනවා. සාපිකතුනේ මේ කටිනේ තියෙන ආනිසංස කියන්නේම කරන්න බෑ. පඨවේවං ජාතු කම්පතේ නචලති මේරුරි වාති වායන වජිර මෙවන විද්ධතේ ගණං සමිද මතෝ කටිනන්ති උච්චති. එසා කියනවා මේ මහ පොළොව පින්වතුනි එහෙම හෙල්ලෙන්නේ නැහැ. හොල්ලන්න බෑ කාටවත් ඕන විදිහට මේ මහ පොළොව හොල්ලන්න බෑ. මේ පෘථිවිය හොල්ලන්න බෑ. පොඩි පොඩි තැන් සමහර බල ශක්තිය වලට පුළුවන් පොළොව කම්පා වෙනවා එහෙම. ඒත් මහ මුළු පෘථිවියම එකපාරට හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ හරි තදයි ශක්තිමත්. ඒ වගේම පඨවි විවන ධාතු කම්පතේ නචලති බෙරුරි වාසි වායුනා. මහා මේරු පර්වතය ගැන කියන්නේ මේ මහා මේරු පර්වතේ සොලවන්න බෑ. නිකන් සාමාන්‍ය ගලක්වත් මේ අහල පහල තියෙන එකක්වත් අපිට හොල්ලන්න පුළුවන් මේ කන්දක් වගේ එකක්වත් නේද? මහා මේරු පර්වතේ පුළුවන් නැහැ ඉතින් ඒක හොල්ලන්න බෑ කියනවා. ඒ වගේම වජිර මෙවන විද්ධතේ ගණං පින්වතුනි මේ ඔය විද්‍යාඥයින් හොයාගෙන තියෙනවලු මේ සප්ත මහා සාගරයේ ඈතට යනකොට මේ යන නැව් වල හැමේ ඇදලා ගන්න මහා බල ශක්තියක් තියෙනවා කියලා වෙච්ච දේ හොයාගන්න බැරි සත්තු එහෙම නිකම්ම ඇදිලා යනවා කියලා හොයාගන්න බෑ කියලා. කියන්නේ මේ දියමන්ති පිළිබඳ වජිර කියන්නේ දියමන්ති බල ශක්තියක් තියෙනවා කියලා. මහා බලයක් තියෙනවා. ඒ දියමන්ති කියන පාෂාණය හරිම ශක්තිමත්. දන්න චූටි දියමන්තියක් උනත් කඩන්න බෑ ඒක හරි හයියයි. ඒතර මහා විශාල දියමන්ති පර්වතයක් සොලවන්න කඩන්න බෑ තරම් හදයි. දැන් මේ කියන්නේ මේ උපමා කියන්නේ හද ගතිය ගැන. ඒ නිසා මේ වජිර මෙවන විද්‍යතේ ගණන් සමිත මතෝ කටිනන්ති උච්චති මේ වගේ මේ හත් ගතියක් තියෙන එකක් තමයි කටින කියලා කියන්නේ. ඒ වගේ මහා තද මහා ශක්තියක් තියෙන පින්කමක් නොසිදෙන නොබිදෙන විඳින්න බැරි කැඩෙන්නේ නැති මහා ප්‍රබල පින්කමක් තමයි කටින පින්කම කියලා කියන්නේ. පංචානන්තරීය පාප කර්ම හැරුණාම අනිකුත් සියලුම අකුසල් කර්ම යටපත් කරන්න පුළුවන් බලයක් ශක්තියක් තියෙනවා මේ කටින කියන චීවර පූජා කිරීමේ පිනෙන්. ඒ නිසා පින්වතුනි මේ පින මහා බලවත් මහා ශක්තිමත්. ඒ නිසා මගේ පින්වතුනි කටින සිවුරු පූජා කරගන්න හැම කාලෙම ලැබෙන්නේ නැහැ. ඔය ඇත්තෝ මේ පින්කම කරගත්තා. ඉතින් ඒ නිසා තව ගොඩක් මේ පිළිබඳව කරුණු කියලා දෙන්න තිබුණා. ඒකට කාලෙ නෙවෙයි බණ පටන් අරගෙන පැය විනාඩි 5ක් වුණා. ඒ නිසා කාලය ගෙවිලා යනවා. ටික ටික කාලය යනවා. ඒ නිසා බණ අවසන් කරන්න කාලය ගන්නවා. කටිනේ තියෙන වටිනාකම පිටුතුනි දැන් දන්නවනේ කොච්චරද කියලා. කටින සිවුරක් පූජා කරන්න නම් අනිවාර්යෙන්ම ඇහැල මාසයේ උදා වෙන්න ඕන. ඒ පොයේ දවසේ උපසම්පදා හාමුදුරු කෙනෙක් අනිවාර්යෙන්ම ඒ පන්සලේ වස්වසන්න ඕනේ. ඒ හාමුදුරු අනිවාර්යෙන්ම ඒ වස්තික්ෂාපදේ අනිවාර්යෙන්ම රකින්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ වස්තික්ෂාපදේ රැකගෙන හරියටම 3 මාසෙ ඉන්නත් ඕනේ. ඒ වගේම උන්වහන්සේ තමන් වහන්සේ සමාදන් වෙච්ච වස්තික්ෂාපදේ සමාදන් වෙලා ඒ වස්තික්ෂාපදේ පවාරණය කරන්නත් ඕනේ. ඒ වගේම ඒ වස්තාලේතර උන්වහන්සේ අදාළ සිහිනුවරින් ඉඳලා ශික්ෂාපදය ආරක්ෂා කරගෙන හිටියම තමයි ඔයයන්ට පුළුවන්කම ලැබෙන්නේ කටින සිවුරක් පූජා කරගන්න. ඒකත් එහෙම බෑ. ඒකට තව උදාන දේවල් එකතු කරගන්නත් ඕනේ. වස්වසනවා කොට ඒක නිකන් කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ හැම භාග්යයක්ම ලැබුණු පින්වතුන් තමයි ඔයයන්ට මේ පන්සලේ පින්කම මෙවරක් සිද්ධ කරගන්න ලැබුණා. ඉතින් ඒ නිසා අපේ සුභෝදි ආමඳුරෝ මම හිතන්නේ මෙවර පන්සලේ වස්වසා
වැඩ හිටියා. ඉතින් ඒ නිසා ඔයන්ට පුළුවන්කම ලැබුණා මෙවරන් කටින පින්කම උතුම් ලෙස සිද්ධ කරගන්න. ඉතින් ඒ නිසා උන්වහන්සේ වාක්‍යස්ථාපනය රැකපු හින්දා මට වාසනාව ලැබුණා කටිනේ බණ කියන්න. නැත්නම් ඉතින් කටින බණ කියන්න ලැබෙන්නේ නෑනේ. ඒ නිසා හරි සතුටුයි. නිසා අද දවසේ මේ මාළුගාව කියන ගමට ඇවිදින්න මේ විහාරස්ථානයට වැඩම කරලා බුදුබණ දේශනා කරන්න ලැබීම කොහොම භාග්‍යයක් කොට සැලකනවා. දැන් ඒ බණ ටික ඉවරයි, කටින බණ ටික. දැන් කියන්නේ පින්වතුනි බණ. ඒ කියන්නේ බණ එන මොකුත් නෙවෙයි. ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ආරක්ෂා කරගන්න ඕන වටින සම්පතක්. තාම තරුණයි. තාම තරුණ කෙනෙක්. මටත් වැඩි බාලයිනේ පොඩි. ඒ නිසා උන්වහන්සේට මේ හැමෝම අම්මලා වෙන්න ඕනේ. හැමෝම තාත්තා වගේ වෙන්න ඕනේ. අම්මා කෙනෙක් දරුවෙකුට එරෙහි වෙන්නේ නැහනේ. දරුවෙක්ගේ අඩපාඩුව තමන්ගේ දරුවගේ අඩපාඩුව දැක්කම තන කියනවාද අම්මා ගිහිල්ලා? අල්ලපුගේ කියනවා තමන්ගේ දරුවගේ අඩපාඩුව. කියනවාද? බලන්නකො ඇසින් අපි කා කියලා. නේද? එහෙම කියන්නේ නැහැ. සමහර වෙලාවට නම් කියනවා අපේ මී හරකා මී කනන් ගදන්නේ අපි කියලා එහෙම කියන වෙලාවක් තියෙනවා. ඒ වුණාට අර වරදක් තිබුණත් පළියට විවේචනය කරනවද දරුවව? විවේචනයේ අවදානක් අම්මා දරුවව විවේචනය කරන්නේ නැහැ. තාත්තා විවේචනය කරන්නේ නැහැ. වරදක් අඩුපාඩුවක් දැක්කම අම්මා තාත්තා මොකද කරන්නේ? අඬ ගහලා ආදරෙන් ලං කරගෙන බොහොම සෙනෙහසෙන් කියලා මගේ පුතේ මේ වරද කරන්න එපා. මේකෙන් මිදෙන්න කියලා. එහෙම වෙන්නේ නැත්නම් කෝට්ටක් අරගෙන තරවටු කරලා හරි කියනවා මේක කරන්න එපා කියලා. එහෙම කියන්නේ ආදරෙන්ද නැද්ද? ආදරයෙන් හින්දා කියන්නේ තරහකට නෙවෙයි. එලව ගන්නද තියාගන්නද? තියාගන්න එහෙම කියන්නේ. එහෙනම් අපි හාමුදුරුවෝ කෙනෙක් ආරක්ෂා කරගන්න ඕනේ අන්න එහෙමයි. වරදක් දැක්කොත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, සහෝදරයෙක්, සහෝදරියක් වගේ වරද පෙන්නලා දෙන්න ඕනේ. එලව ගන්න නෙවෙයි තියාගන්න. නමුත් අපේ කරන්නේ මොකක් කරන්නද? වැරදි හොයනවා ආයෙත් හොයනවා තියාගන්නද? එලව ගන්නද? එහෙම තමයි හැමතැනම. ඒ ප්‍රවණතාවය හරි වැඩි තරුණ වයසේදී. ප්‍රශ්න දාන එක වැඩි. ප්‍රශ්න එන එක දරා ගන්න හරි අමාරුයි. ඉක්මන් වීම වැඩි. කේන්ති යනවා වැඩි. දුක හිතෙනවා වැඩි. ඒ හිත තනි කරන්න හොඳ නැහැ. අම්මා ගාව ඉන්න ඕනේ වයසනේ. තාම අම්මා කියන දේ අහන වයස. ඒ නිසා ගම්මම අම්මා වගේ වෙන්න ඕනේ. ගම්මම තාත්තා වගේ වෙන්න ඕනේ. කා වගේ හාමුදුරුවෝ රැක ගන්න ඕන. ආදරෙන් සෙනෙහසෙන් බලා කියා ගන්න ඕන. මහන්සියලා හැම කෙනාම එහෙමයි, අපිවත් එහෙමයි. ඒ නිසා උන්වහන්සේගේ අම්මා අද ඇවිදින්න ඉන්නවා හරියම කාරුණිකයි. හරිය අහිංසකයි. උන්වහන්සේ ඇඹිලි පිටිය කියන දුෂ්කර ගමේ මම එක්ක උන්වහන්සේ කිව්වේ හාමුදුරුවනේ මට මොලාවදක නැහැ. අද මේ මහා මන්දිරය ඇතුව පන්සල හම්බ වුණ අපේ හාමුදුරුවනේ මං ඇඹිලි පිටියේ පුංචි ගෙදරක ඉපදුන හාමුදුරු කෙනෙක් මට ඒක අමතක නැහැ කියලා. මම කිව්වේ ඔබ වහන්සේ ඒ ටික මතක තියාගන්නකම් හාමුදුරුවනේ ඔබ වහන්සේට මහානකම වළඳින්නේ නැහැ කියලා. මම කියා පහල බලන්නකො පස්සේ කිව්වේ නැද්ද කියලා. මම මහා පඬිතය වගේ ඉතින් කිව්වා. මම මහා ලොකු මිනිහෙක් වගේ කිව්වා. මමත් ඒ වයසේම තමයි හිටියට. මම ඉතින් කියන ලොකු එකා වගේ කිව්වා. ඒ නිසා මම ඒ වගේම පුංචි පවුලක ඉපදුනේ. මගේ අම්මයි තාත්තයි තාම ඉන්නේ කටුමැටි ගහපු පුංචි ගෙදරක. ඒ හින්දා ලාම්පු එළියෙන් ඉගෙන ගත්තේ මම. ඉතින් ඒ නිසා ඒ වගේ පුංචි තැනක ඉඳන් තමයි පියවර තබ දෙවියේ ගමන් කරන්නේ. උන්වහන්සේත් එහෙමයි. උන්වහන්සේලා වගේ අය රැක ගන්න ඕනේ. නිහතමානීකම තියෙනවා, කරුණාවන්තකම, ගුණවන්තකම තියෙනවා, කඩිසරකම තියෙනවා, දැනුගත්කම තියෙනවා, ඕනෑකම තියෙනවා.
පන්සලේට ආදරේකම තියෙනවා. තමන්ගේකම අපේකම මගේකම තියෙන නිසා ඒ හිත රැකගෙන මහානකම රැක ගන්නත්